ආයිබෝන් සබරගමු පළාත් අධ්‍යාපන කාර්යාලයේ විද්‍යාගණිත මෙවර උසස් පෙළ විද්‍යාගණිතාංශයෙන් විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා ශීඝ්‍ර පුනරීක්ෂණ පාඨමාලාවේ රසායන විද්‍යා විෂය ඒකකය යටතේ අද අපි ඔබට සාකච්ඡා කරන්නේ ඇලිෆැටික සහ ඇරෝමැටික හයිඩ්‍රෝකාබන යන විෂය ඒකකයට අදාළ සිද්ධාන්ත කොටස් ටික සාකච්ඡා කිරීම තමයි අද මූලික අරමුණ. හොඳයි. අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරන්න බලමු ඇරෝමැටික සංයෝගයක් කියන්නේ මොකක්ද? ඇලිෆැටික සංයෝගයක් කියන්නේ මොකක්ද කියලා. මේකේ හයිඩ්‍රෝකාබන ගැන තමයි අපි විශේෂයෙන් කතා කරන්නේ. හයිඩ්‍රෝකාබන කියලා කිව්වහම ඔයාලට ඔලුවට එන දෙයක් තමයි මේ සංයෝගවල කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය තමයි මූලික පරමාණු විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. එතකොට අපිට හම්බ වෙන සංයෝග වලින් ප්‍රධාන වශයෙන් අපි හයිඩ්‍රෝකාබන ටික කොටස් දෙකකට බෙදා ගන්නවා දුවේ පුතේ. එකක් තමයි ඇලිපැටික හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ. අනිත් එක තමයි ඇරෝමැටික හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ. ළමයි මේ දෙක පොඩ්ඩක් නිරවුල් අවබෝධ කරගන්න. ඔයාලා දන්නවා ඇරෝමැටික නම් කිසියම් සංයෝගයක් ඇරෝමැටික වීම සඳහා තියෙන්න ඕනේ අවශ්‍යතා කීපයක් තියෙනවා පුතේ. එකක් ඒගොල්ලෝ තලීය ව්‍යුහයක් තියෙන්න ඕනේ. මේ සංයෝග තලීය ව්‍යුහයක් විදිහට තියෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි මේගොල්ලන්ට චක්‍රීය ව්‍යුහයක් තියෙන්න ඕනේ. තලීය ව්‍යුහයක්, චක්‍රීය ව්‍යුහයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ සංයෝගවල ඒගොල්ලෝ ගාව තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 5 ඉලෙක්ට්‍රෝන ගණන අපිට ගත්තොත් 5 ඉලෙක්ට්‍රෝන ගණන කවුරු හරි හෙව්වොත් මෙන්න මේ ප්‍රමාණය තියෙන්න ඕනේ 4n ධන 2 ප්‍රමාණය 5 ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙනවා නම් මේ අවශ්‍යතා තුනම සන්තුෂ්ත කරනවා නම් තමයි ඒක ඇරෝමැටික සංයෝගයක් කියලා අපි හඳුනාගන්නේ. දැන් ඔයාලට ගැටලුවක් මේ n කියන්නේ මොකක්ද කියලා වගේ එකක් එනවා. ඇත්තටම n කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යා 1 2 3 ආදී සංඛ්‍යා කියලා අපි ගත්තොත් ඇරෝමැටික වීම සඳහා තියෙන්න ඕනේ අවම 5 බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව අපිට ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 6ක් නේ. ඊට අමතරව මෙතන 2 වුණොත් ඉලෙක්ට්‍රෝන 10ක්. ඊට පස්සේ මෙතන 3 වුණොත් ඉලෙක්ට්‍රෝන 14ක්. ඔය වගේ. දැන් අපි ඒකේ සරල උදාහරණ කීපයක් ගමු. අපි මේ පාඩමේ ඉගෙන ගන්නවා බෙන්සීන් කියලා ව්‍යුහයක් ගැන. එයාගේ 5 බන්ධන ඉලෙක්ට්‍රෝන මේ වගේ 5 බන්ධන 3ක් තියෙන නිසා මේකේ 5 බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් තියෙනවා. ඒ කියන්නේ එයා සතුව තියෙන 5 බන්ධන එයා සතුව තියෙන 5 බන්ධන ඉලෙක්ට්‍රෝන ගාන ඔයාලට ගන්න පුළුවන් 2 4 6. තලීය ව්‍යුහයක් මේක චක්‍රීයයි. මෙයාගාවර අදාළ નિયમિત ඉලෙක්ට්‍රෝන ගාන තියෙන නිසා මේක ඇරෝමැටිකයි කියලා කියන්න පුළුවන්. හරි. තව මේ වගේ සංයෝග අපිට හම්බ වෙනවා. මේ තියෙන්නේ ඇරෝමැටික සංයෝගයක්ද කියලා බලමු අපි. මේ වගේ. හරි. මේ සංයෝගය ඇතුලේ ඔයාලට පේනවා චක්‍රීය ව්‍යුහයක් පේන්න තියෙනවා. තලීය ව්‍යුහයක් අපි සලකමු. ඒතර මෙයා ගාව තියෙන 5 ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඔයාලට පේනවා 2 4 6 8 10ක් තියෙනවා. අදාළ අවශ්‍යතාවයේ සන්තුෂ්ත කරන නිසා මේකත් ඇරෝමැටික සංයෝගයක් කියලා අපිට සලකන්න පුළුවන්. හැබැයි පුතේ මේක ඇරෝමැටිකද වගේ ප්‍රශ්නයක් එනවා. බලන්න මේ සංයෝගය. මෙයාට අපි කියන්නේ සයික්ලෝහෙක්සීන් කියලා. සයික්ලෝහෙක්සීන්. එයා දිහා බැලුවම අපිට පේන දේ තමයි මේ කාබන් පරමාණු සමහර විට තලීය වෙන්න පුළුවන්. චක්‍රීය ව්‍යුහයක් තියෙනවා ගැටලුවක් නැහැ. හැබැයි යාගාව තියෙන 5 ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද පුතේ? ඉලෙක්ට්‍රෝන 2යි තියෙන්නේ. ළමයි මේක අපි රැවටෙන්න හොඳ නැහැ මේකට. මේක ඇරෝමැටික සංයෝගයක් නෙමෙයි. මේක ඇලිපැටික සංයෝගයක් විදිහට අපි ගන්නෙ. එහෙනම් චක්‍රීය ව්‍යුහයක් තිබුණු ඵලියටම ඒක ඇරෝමැටික වෙන්නේ නැහැ කියන කාරණය මුලින්ම ඔලුවට යන්න ඕනේ. ඒ වගේම අපි මේකත් බලමු පුතේ.
මෙයාගේ ෆයි බන්ධන දෙකක් තියෙනවා මේ විදිහට. හරි. ඒ කියන්නේ චක්‍රීය ව්‍යුහයක් තියෙනවා. මේ කාබන් පරමාණු දෙක නම් ඇත්තටම තලයේව තියනවද කියලා ගැටලුවක් තියෙනවා. ඉතුරු ටික තලයේව ගත්තොත් අපි මෙයාගේ ෆයි බන්ධන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙන්නේ 4යි. අදාළ අවශ්‍යතාවය සන්තුෂ්ත කරන්නේ නැති නිසා මේ සංයෝගය ඇරෝමැටික නෙමෙයි. ඒ ඇරෝමැටික සංයෝගයක් නෙමෙයි. එහෙනම් මේවා ඇරෝමැටික නොවන සංයෝග අපි අධ්‍යයනය කරන්නේ ඇලිපැටික සංයෝග විදිහට. එහෙනම් මුලින්ම හයිඩ්‍රෝකාබන ටික වෙන් කර ගන්න වෙනවා අපිට ඇලිපැටික හයිඩ්‍රෝකාබන සහ ඇරෝමැටික හයිඩ්‍රෝකාබන කියලා. දැන් ඔයාලට පොඩි අවබෝධයක් තියෙනවා. ඇලිපැටික හයිඩ්‍රෝකාබනයක් කියන්නේ මොකක්ද? ඇරෝමැටික හයිඩ්‍රෝකාබනයක් කියන්නේ මොකක්ද කියලා. ඔයාලට උතන තිරේ දිස් වෙනවා සංයෝග කිහිපයක් බලන්න. ඇරෝමැටික හයිඩ්‍රෝකාබන යටතේ ඒකට අදාළ ලක්ෂණ ටික විස්තර කරලා තියෙනවා. ඒකේ උදාහරණ බලන්න. ඒ සංයෝග ඇරෝමැටික සංයෝගද නැද්ද කියලා ඔයාලට දැන් තීරණය කරන්න පුළුවන්. එතකොට පුතේ ඇරෝමැටික හයිඩ්‍රෝකාබන කියලා සලකන්නේ නැති ඒවා අපි ඇලිපැටික හයිඩ්‍රෝකාබන කියලා නම් කරගන්නවා. ඔයාලගේ විෂය නිර්දේශය ඇතුලේ ඇලිපැටික හයිඩ්‍රෝකාබන වර්ග 3ක් ගැන අපි කතා කරනවා. එකක් ඇල්කේන, අනිත් එක ඇල්කීන සහ ඇල්කයින. හරි. ඇරෝමැටික හයිඩ්‍රෝකාබන යටතේ අපි ඉගෙන ගන්නවා බෙන්සීන් කියන ව්‍යුහය ගැන, බෙන්සීන් කියන සංයෝගය ගැන. ඒතර මේ ඒකකයේ මූලික වටපිටාව අපි පොඩ්ඩක් හොයාගත්තේ. හොඳයි. අපි මෙතනින් එහාට යමු. අපි බලමු මුලින්ම ඇලිපැටික හයිඩ්‍රෝකාබන වලින් ඇල්කේන කියන්නේ මොකක්ද කියලා. අපි ඇල්කේනයක් සැලකුවාම පුතේ ඇල්කේන අපි සාමාන්‍යයෙන් පැරෆීන කියලාත් හඳුන්වනවා. ඒගොල්ලන්ගේ පොදු අණුක සූත්‍රය. ඔයාලට පේනවා කාබන් පරමාණු n සංඛ්‍යාවක් තියෙනවා නම් ඒ සංයෝගය ඇතුලේ තියෙන ඕනේ හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව තමයි 2n ධන 2 ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඔය පොදු අණුක සූත්‍රයට අනුව අපිට ඇල්කේන ශ්‍රේණියක් ගොඩනගන්න පුළුවන්. අපි සරල උදාහරණයක් ගත්තොත් කාබන් එකක් තියෙන ඇල්කේනය ඔයාලට මේ විදිහට ලියන්න පුළුවන්. අදාළ හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව නිවැරදිද කියලා බලන්න. කාබන් දෙකක් තියෙන ඇල්කේනය අපිට මේ විදිහට ලියන්න පුළුවන්. එයාගේ හයිඩ්‍රජන් පරමාණු 6ක් තියෙන්න ඕනේ. කාබන් 3ක් තියෙන ඇල්කේනය අපිට මේ විදිහට ලියාගෙන යන්න පුළුවන් නේ. CH3 කාබන් 4ක් තියෙන ඇල්කේනය ගත්තොත් ඇත්තටම මේ වගේ අපිට ඇඳගෙන යන්න පුළුවන්. ඒතකොට මේකේ විශේෂ දෙයක් තියෙනවා පුතේ. ඔයා තේරුම් ගන්න ඕනේ මේකෙදී මේ අනුයාත ඇල්කේන දෙකක් අතර තියෙන කොටස අනුයාත ඇල්කේන දෙකක් අතර තියෙන වෙනස අපි වෙන් කරගත්තොත් CH2 කාණ්ඩයක වෙනසක් තියෙන්නේ. පහළට යන්න එක CH2 කාණ්ඩය ගන්න වැඩි වෙනවා. මේ ශ්‍රේණියට අපි ඇල්කේන සදෘශ්‍ය ශ්‍රේණිය කියලා හඳුනා ගන්න පුළුවන්. මේ හැම ඇල්කේනයක්ම අර අපි කලින් සඳහන් කරපු පොදු අණුක සූත්‍රයට එකඟව තමයි ගොඩ නැගෙන්නේ. හරි. මෙහෙම ඇල්කේන විතරක් පිළිවෙලට හදාගත්ත ශ්‍රේණිය අපි ඇල්කේන වල සදෘශ්‍ය ශ්‍රේණිය කියලා වෙන් කරගත්තොත් පුතේ කාබන් පරමාණු සංඛ්‍යාව 1 සිට කාබන් පරමාණු සංඛ්‍යාව 4 දක්වා වන ඇල්කේන අපි ඒගොල්ලෝ ඉන්නේ වායුමය අවස්ථාවේ කියලා සලකනවා. එයාලා ඉන්නේ වායුමය අවස්ථාවේ. හරි. කාබන් පරමාණු සංඛ්‍යාව 5ට වඩා වැඩි සහ 17 දක්වා වූ ඇල්කේන අපි සාමාන්‍යයෙන් සලකන්නේ ද්‍රව අවස්ථාවේ ඉන්නවායි කියලා. කාබන් පරමාණු සංඛ්‍යාව 18ට වඩා වැඩි සංයෝග අපි ඝන අවස්ථාවේ පවතිනවා කියලා සලකනවා. සාමාන්‍යයෙන් අපිට හම්බ වෙන ඇල්කේන වල ඝන ද්‍රව වායු අවස්ථාවේ පවතින ඇල්කේන පවතින්න පුළුවන්. හරි.
ඊළඟට අපි සලකන්නේ ඇල්කේන වල ද්‍රාව්‍යතාවය. මේගොල්ලෝ ජලයේ දිය වෙනවද? කාබනික සංයෝගවල දිය වෙනවද? ද්‍රවීය ද්‍රාවකවල දිය වෙනවද? අන්නේ කරුණ ටික පොඩ්ඩක් අධ්‍යයනය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් සියලුම හයිඩ්‍රෝකාබන වලින් අපි සැලකුවොත් ඇල්කේන ජලය තුල දිය වෙන්නේ නැහැ. ඇල්කේන ජලය තුල දිය වෙන්නේ නැහැ. මේවා ආවරණ සංයෝග. හරි. මේවා ඕනෑම අනුපාතයකින් කාබනික ද්‍රාවණ තුල දිය වෙනවා පුතේ. කාබනික සංයෝගයක් කාබනික ද්‍රාවකයක් ඇතුලේ දිය වෙන්න හැකියාව තියෙනවා. ජලය කියන්නේ ද්‍රවීය ද්‍රාවකයක් නිසා සාමාන්‍යයෙන් ඇල්කේන වලට පේනවා ඇති ඒගොල්ලෝ නිර්ද්‍රවීය සංයෝග. ඒ නිසා ඒවා ජලයේ දිය වෙන්න හැකියාව අඩුයි. හරි. මේ ඇල්කේන වල නිර්ද්‍රවීය ස්වභාවය නිසා තමයි මේගොල්ලන්ගේ ජල ද්‍රාව්‍යතාවය අඩු වෙන්න ප්‍රධාන හේතුව. හරි. ඊළඟට මේ ඇල්කේන සැලකුවාම මේගොල්ලන්ගේ ඔයාලට මතකයි වේගයෙන් මතක් කරන්න දැන් මේ ඇල්කේන සැලකුවාම ඒගොල්ලන්ගේ කාබන් සහ හයිඩ්‍රජන් පමණක් පවතින නිසා මේගොල්ලන්ගේ කිසිම ක්‍රියාකාරී කාණ්ඩයක් නැහැ. විද්‍යුත් ඍණ මූලද්‍රව්‍යයක් විද්‍යුත් ඍණ පරමාණුක කාණ්ඩයක් මේක ඇතුලේ සම්බන්ධ නැහැ. කාබන් සහ හයිඩ්‍රජන් විතරයි ඉන්නේ. ඒ නිසා මේගොල්ලෝ සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියාශීලී බවින් අඩුයි. ඒගොල්ලෝ අම්ල භස්ම එක්ක ප්‍රතික්‍රියා කරනවා අඩුයි. ඔක්සි කාරක ඔක්සි හාරක එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැති තරම්. හරි. ඒ නිසා මේගොල්ලන්ගේ ප්‍රතික්‍රියාශීලීත්වය ගොඩක් අඩුයි. ඒ අතරේ අපි ඉගෙන ගන්නවා මේ ඇල්කේන සූර්යාලෝකය ලැබුණට පස්සේ ඇල්කේන සූර්යාලෝකය ලැබුණට පස්සේ හරි සූර්යාලෝකය ලැබුණට පස්සේ ක්ලෝරින් වගේ හැලජන සමග මේ ක්‍රියාවලිය ක්ලෝරින් හෝ බ්‍රෝමීන් වෙන්න පුළුවන් කියලා අපි සලකමු. ක්ලෝරින් වගේ හැලජන එක්ක යම් ප්‍රතික්‍රියාවක් තියෙනවා. අපි බලමු මේ ප්‍රතික්‍රියාව මොකක්ද කියලා. එතන සිදුවන යාන්ත්‍රණය ගැන පොඩි අදහසක් ගන්න ඕනේ. මොකද කාබනික රසායන විද්‍යාවේ මූලික දෙයක් තමයි යාන්ත්‍රණ පිළිබඳ දැනුම. හරි? හොඳයි. අපි ඉස්සෙල්ලාම බලමු පුතේ මෙතේන් සහ ක්ලෝරින් අතර සිදුවන ප්‍රතික්‍රියාව මොන වගේ එකක්ද කියලා. ළමයි ඉස්සෙල්ලාම සිදුවෙන දේ තමයි හරි මේ ක්ලෝරින් අණුවට සූර්යාලෝකය වැටෙන්න පුළුවන්. මෙයාට විෂරිත ආලෝකය ලැබෙනවා කියලා අපි සලකන්නේ සූර්යාලෝකය ලැබෙන්න පුළුවන්. H nu කියලා සලකමු සූර්යාලෝකය වැටෙනවා. මෙතේන් සහ ක්ලෝරින් අඳුරේදී සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ අඳුරේ තියෙනවා නම් ප්‍රතික්‍රියා කරගන්නත් ඕනි නම් ඒ ප්‍රතික්‍රියාවට අවශ්‍ය සක්‍රියන ශක්තිය සපයන්න වෙනවා අපිට තාපයේ විදිහට. ඒ නිසා අඳුරේදී ඒ දෙන්න ප්‍රතික්‍රියා කරන්නේ නැහැ සක්‍රියන ශක්තිය සපයන්නේ නැත්තම්. මේ දෙන්න සූර්යාලෝකයේදී විශේෂිත ප්‍රතික්‍රියාවක් කරනවා. අපි ඒක අධ්‍යයනය කරන්නයි යන්නේ. පුතේ ක්ලෝරින් අණුවකට සූර්යාලෝකයේ වැටුනහම මෙන්න මේ බන්ධන ඉලෙක්ට්‍රෝන දෙක මේ විදිහට විඝටනය වෙනවා. ඔයාට මතකයි අපි මේකෙදී පූර්ණ ඊතල දැම්මේ නැහැ. මතක් කරන්න. මේ පූර්ණ ඊතලයකින් පෙන්නුවේ ඉලෙක්ට්‍රෝන දෙකක ගමනක්. මේ වගේ අර්ධ ඊතලයකින් E හිසක් තියෙන ඊතලයකින් අපි පෙන්නුවේ තනි ඉලෙක්ට්‍රෝනයක ගමන් මාර්ගය. තනි ඉලෙක්ට්‍රෝනයක් යන්නේ. එතකොට මෙතනදී විශේෂිත ඛණ්ඩ දෙකක් හැදෙනවා පුතේ. ක්ලෝරින් අපි කියන්නේ මේ පරමාණු මත ශක්තියෙන් වැඩි ප්‍රතික්‍රියාශීලීත්වයේ වැඩි ඉලෙක්ට්‍රෝනය ගාන ඉතුරු වෙනවා. මේවා අපි හඳුනා ගන්නවා මුක්ත ඛණ්ඩ කියලා. ෆ්‍රී රැඩිකල් මුක්ත ඛණ්ඩ ඒවා ප්‍රතික්‍රියාශීලීත්වය සෑහෙන වැඩි. ප්‍රතික්‍රියාශීලීත්වය සෑහෙන වැඩි. ප්‍රතික්‍රියාශීලී බව වැඩි. ඒවා අපේ පාලනයෙන් තොරයි. හරි. ඒ නිසා ඒක ටිකක් ඒගොල්ලන්ගේ යාන්ත්‍රණ ගැන අපිට පෙරීම් කරන්න බෑ. හේතුව තමයි අපේ පාලනයෙන් තොරයි. එතකොට අපි උපකල්පනය කරනවා දැන් මේ හැදෙන මුක්ත ඛණ්ඩක
කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියලා. අපි බලමු. අපි ඒකේ ඊළඟ පියවර විදිහට ගන්නේ අපිට හම්බ වෙනවා පුතේ CH4. මේ ඉන්නේ CH4 මීතේන් එයාගේ හයිඩ්‍රජන් පරමාණු 4ක් තියෙනවා. ඔය හැදෙන ක්ලෝරීන් මුක්ත ඛණ්ඩය මතකයේ තියාගන්න. මේ හැදෙන ක්ලෝරීන් මුක්ත ඛණ්ඩය හොඳින් බලන්න මේ යාන්ත්‍රණය. මේ ක්ලෝරීන් මුක්ත ඛණ්ඩයක ප්‍රධාන කාර්යය තමයි පුතේ හයිඩ්‍රජන් පරමාණු ලබා ගැනීම. එතකොට එයා කරන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය පාවිච්චි කරලා මේ සංයෝගය ඇතුලේ තියෙන හයිඩ්‍රජන් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන එකක් එක්ක අරගන්නවා. මම ඉලෙක්ට්‍රෝන එකක ගමන පෙන්නලා තියෙන්නේ. ඉතුරු ඉලෙක්ට්‍රෝනේ මෙයාට දීලා ඉන්නේ. ඒක පූර්ණ ඊතලයක් නෙමෙයි අර්ධ ඊහිසක් තියෙන ඊතලයක්. හරි. ළමයි ඒකේ ප්‍රතිඵලය මොනවද ලැබෙන්නේ? මට උදව් කරන්න. මේ දෙන්න එකතු වෙලා HCl හැදෙනවා. HCl හැදුනා. හරි. දැන් බලන්න මෙන්න මෙතන H ගැලවෙලා ගියාම මෙයාට CH3 හයිඩ්‍රජන් පරමාණු 3යි එයා ළඟ තියෙන්නේ. CH3 මේ කාබන් මත මුක්ත ඛණ්ඩයක් ඉතුරු වෙනවා. ප්‍රතික්‍රියා මාධ්‍යයට දැන් මුක්ත ඛණ්ඩ දෙකක් ඇවිල්ලා. ක්ලෝරීන් මුක්ත ඛණ්ඩක සහ මෙතිල් මුක්ත ඛණ්ඩක. මේවා ප්‍රතික්‍රියාශීලී බවින් වැඩි. ළමයි මෙතිල් මුක්ත ඛණ්ඩකයක ක්‍රියාව එහෙම නැත්නම් කාබන් මත මුක්ත ඛණ්ඩයක් තියෙනවා නම් එයාගේ ක්‍රියාකාරීත්වය තමයි එයාගේ හැකියාව තමයි එයා කරන දේ තමයි ක්ලෝරීන් පරමාණුවක් උකහා ගන්නවා. ක්ලෝරීන් පරමාණුවක් ගලව ගන්නවා. එතකොට මේ හැදෙන මුක්ත ඛණ්ඩයේ වේගයෙන් යන්නේ කවුරු ළඟටද? Cl2 අණුවක් ළඟට. මෙන්න Cl2 අණුව තියෙනවා. right? අපි ගාවට ඇවිල්ලා ඉන්නේ දැන් CH3 මුක්ත ඛණ්ඩය. මේ යාන්ත්‍රණ හරියට අධ්‍යයනය කරන්න. මෙයා කරන්නේ එයාගේ අර සක්‍රියතාව වැඩි ඉලෙක්ට්‍රෝනය භාවිතා කරලා ඉලෙක්ට්‍රෝනයකුත් එක්ක ක්ලෝරීන් පරමාණුවක් අරගන්නවා. ඉතුරු ඉලෙක්ට්‍රෝනය ක්ලෝරීන්ට දීලා ඉන්නේ. මට කියන්න පුතේ මේකෙන් හැදෙන දේවල් මොනවද? මේ දෙන්න එකතු වෙනවා. CH3 Cl හැදෙනවා. right. තව මොකක්ද පුතේ එකතු වෙන්නේ? මෙයා මතට තනි ඉලෙක්ට්‍රෝනයක් කියලා නැවත මුක්ත ඛණ්ඩයක් ගොඩ නැගෙනවා. මෙන්න ක්ලෝරීන් මුක්ත ඛණ්ඩයක් එළියට ආවා. දැන් මෙයා කරන්නේ මේකේ තියෙන හයිඩ්‍රජන් ගලව ගන්න එක. අපි ඒක නැවත ඇඳගමු. අපි ගාව තියෙනවා එතකොට CH3Cl නේද? H1යි මෙතන Cl එකයි H1යි H1යි right. මෙතන හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා. දැන් බලන්න ඔය ක්ලෝරීන් මුක්ත ඛණ්ඩයේ ක්‍රියාව අපි දන්නවා. දැන් ඔයාලා ඒක දන්නවා. හයිඩ්‍රජන් පරමාණුවක් ගලවලා ගන්න ඕනේ. මේ සක්‍රිය ඉලෙක්ට්‍රෝනය පාවිච්චි කරලා මේ බන්ධන ඉලෙක්ට්‍රෝනයක් අරගන්නවා. හයිඩ්‍රජන් පරමාණුවක් එක්ක බන්ධන ඉලෙක්ට්‍රෝනයක් එකතු වෙනවා. ඉතුරු ඉලෙක්ට්‍රෝනේ ක්ලෝරීන්ට දීලා එන්නේ. මට උදව් කරන්න ලැබෙන ඵලය ලියන්න. මේ දෙන්න එකතු වෙලා HCl හදනවා. ඒක හරි. මෙතන හැදෙනවා මුක්ත ඛණ්ඩයක්. කොහොමද පුතේ මුක්ත ඛණ්ඩය ලියන්නේ අපි? CH2 එකයි එයා ගාව Cl එකයි කාබන් මත මුක්ත ඛණ්ඩේ තිබුණා. අන්න අපි දැන් රටාවකට එනවා. කාබන් මත මුක්ත ඛණ්ඩයක් එයා කරන්න ඕනේ ක්ලෝරීන් පරමාණුවක් ගලව ගන්න එක. එයා යනවා ක්ලෝරීන් අණුවක් ළඟට. මේ තියෙන්නේ ක්ලෝරීන් අණුව. හරි. කවුද මුක්ත ඛණ්ඩය? CH2 මෙන්න මෙතනනේ Cl. එයා කරන්නේ මේ බන්ධන ඉලෙක්ට්‍රෝනයක් එක්ක ක්ලෝරීන් මේ ඉලෙක්ට්‍රෝනය භාවිතා කරලා ක්ලෝරීන් පරමාණුවක් ගත්තා. මේ ඉතුරු ඉලෙක්ට්‍රෝනය ක්ලෝරීන්ට දීලා එනවා. මට ආයෙ උදව් කරන්න පුතේ මේක ලැබෙන ඵලය ලියන්න. මේ දෙන්න එකතු වෙනවා. ඔව් CH2 එකයි Cl2 එකයි. හරිනේ. මෙතන
ආයි නැවත ගොඩ නැගෙනවා ක්ලෝරීන් මුක්ත කණ්ඩයක්. දැන් මෙයා කරන වැඩේවා දන්නවා. මේක ඇතුලේ තියෙන හයිඩ්‍රජන් ගලව ගන්න එක ක්ලෝරීන් මුක්ත කණ්ඩේ ක්‍රියාවනේ. හොඳයි. අපි මේකේ ව්‍යුහය ටිකක් ප්‍රසාරණය කරලා ලියමු. H1යි H1යි මෙයා ළඟ Cl දෙකක් තියෙනවා. ඔය විදිහට. අපි ගාව ඉන්නේ ක්ලෝරීන් මුක්ත කණ්ඩයක් නේ. හොඳයි. ක්ලෝරීන් මුක්ත කණ්ඩයෙන් මේ හයිඩ්‍රජන් පරමාණුව ගලව ගන්න එක තමයි සිද්ධ වෙන්නේ. බලන්න. මේ ඉලෙක්ට්‍රෝනය පාවිච්චි කරලා මෙතනිනුත් ඉලෙක්ට්‍රෝනයක් එක්ක හයිඩ්‍රජන් පරමාණුව ගලව ගන්නවා. ඉතුරු ඉලෙක්ට්‍රෝනය මේ කාබන්ට දීලා එනවා. ආයි උදව් කරන්න ලැබෙන ඵලය ලියන්න. H1යි Cl1යි එකතු වෙලා HCl හදනවා. ළමයි දැන් හැදෙන මුක්ත කණ්ඩය කවුද? CH1යි Cl දෙකක් ඉන්නවා මෙයා ළඟ. මේ හරි. කාබන් මත මුක්ත කණ්ඩයක් මේ වැඩේ නතර වෙන්නේ නැහැ දැන්. එයා යනවා ක්ලෝරීන් අණුවක් ළඟට. ඔයාලට මේකේ රටාවක් දැන් පේනවා ඇති. මෙන්න ක්ලෝරීන් අණුවක් ගාවට ගියා. ඒ මුක්ත කණ්ඩය CH නේද? Cl2. එයා කරන්නේ මේකෙන් ක්ලෝරීන් පරමාණුවක් ගලවලා ගන්න එක. මේ ඉලෙක්ට්‍රෝනයකුත් එක්ක ක්ලෝරීන් ගත්තා. ඉතුරු ඉලෙක්ට්‍රෝනය ක්ලෝරීන්ට දීලා ආවා. කියන්න පුතේ මොකක්ද ලැබෙන්නේ? CH Cl3 ලැබෙනවා. right. මෙතන ක්ලෝරීන් මුක්ත කණ්ඩයක් අලුතෙන් පද්ධතියට එකතු වෙනවා. දැන් මෙයා මොකද පුතේ කරන්නේ? ක්ලෝරීන් මුක්ත කණ්ඩේ මෙයාගේ ඇතුලේ තියෙන හයිඩ්‍රජන්ව ගලව ගන්නවා. හරි. මම එයාගේ ව්‍යුහය නැවත පොඩ්ඩක් ලියන්නම්. දැන් H1යි තියෙන්නේ Cl තියෙනවා. Cl තියෙනවා. අපි ගාව ඉන්නේ ක්ලෝරීන් මුක්ත කණ්ඩයක්. මේවා ඊතල නිවැරදිව දාන්න. හරි. මේ ඉලෙක්ට්‍රෝනය පාවිච්චි කරලා මේකේ ඉලෙක්ට්‍රෝනයකුත් එක්ක හයිඩ්‍රජන් ගත්තා. ඉතුරු ඉලෙක්ට්‍රෝනය කාබන්ට දීලා ආවා. දැන් මොකක්ද ළමයි හැදෙන්නේ? H1යි Cl1යි. ඔයාලට මේක රටාවක් පේනවා දැන්. HCl. මෙන්න මෙතන මුක්ත කණ්ඩයක් හැදෙනවා. මොකක්ද ළමයි? CCl3 මුක්ත කණ්ඩයක් හැදෙනවා. මේ CCl3 මුක්ත කණ්ඩේ ක්‍රියාව දැන් ඔයා දන්නවා. කාබන් මත මුක්ත කණ්ඩයක්. එයා යන්න ඕනේ ක්ලෝරීන් අණුවක් ළඟට. මෙන්න ක්ලෝරීන් අණුවක් ළඟට ගියා. මේ CCl3 මුක්ත කණ්ඩය මේ ඉලෙක්ට්‍රෝනය සක්‍රිය ඉලෙක්ට්‍රෝනය පාවිච්චි කරලා ඉලෙක්ට්‍රෝනයකුත් එක්ක මෙයාව එකතු කරගත්තා. මේ දෙන්න එකතු වෙනවා. ඉතුරු ඉලෙක්ට්‍රෝනය මෙයාට දීලා එනවා. හරි. උදව් කරන්න පුතේ. මේ දෙන්න එකතු වුනහම කවුද හැදෙන්නේ? CCl4 හැදෙනවා. මෙතනින් ආයි නැවත ගොඩ නැගෙනවා ක්ලෝරීන් මුක්ත කණ්ඩයක්. මං හිතන්නේ දැන් වැඩේ ඉවරයි. බලමු. මෙයාගේ වැඩේ තමයි හයිඩ්‍රජන් ගලව ගන්න එක. මේකගේ දැන් හයිඩ්‍රජන් නැහැ. ගලවන්න දෙයක් නැහැ. එතනින් වැඩේ නතර වෙනවා. ප්‍රතික්‍රියාව දාමයක් ඔස්සේ ගියනේ. හොඳයි. පොඩි දෙයක් මේකේ කියන්න තියෙනවා. දැන් ප්‍රතික්‍රියා මාධ්‍ය මුක්ත දැන් මේ මුක්ත කණ්ඩයට කරන්න වැඩක් නැහැ. දැන් මොකද වෙන්නේ? මේ මාධ්‍ය ඇතුලේ තියෙන මුක්ත කණ්ඩක ටික එකතු වෙනවා ළමයි. ඔව්. අපි හිතමු මෙහෙම මේ වගේ තියෙන මුක්ත කණ්ඩක දෙකක් එකතු වුණාම ඒ කාබන් පරමාණු දෙක අතර හරි ඒ අදාළ පරමාණු දෙක අතර හරි මේ වගේ බන්ධනයක් ගොඩ නැගෙන්න පුළුවන්. දැන් මට තියෙන ප්‍රශ්නේ මේ ක්ලෝරීන් මුක්ත කණ්ඩය මෙයත් එක්ක බැඳෙනවා. දැන් මට උදව් කරන්න. ක්ලෝරීන් මෙයත් එක්ක බැඳෙනවා. CH3 මුක්ත කණ්ඩයක් එක්ක බැඳෙනවා. දැන් ඔයාලට වේගයෙන් ලියාගෙන යන්න පුළුවන්. මොකද්ද පුතේ හැදෙන්නේ? CH3
Cl හැදෙනවා. ඔන්න එකක් ලිව්වා. හරි. ක්ලෝරීන් මෙයත් එක්ක බැඳෙන්න පුළුවන්. මේක පිළිවෙලට ලියාගත්තාම ඔයාලට පේනවා හැදෙන්න පුළුවන් සංයෝග මොනවද කියලා. මම මෙයාගෙන් පිළිවෙලට පටන් ගත්තේ අපි මෙයත් එක්ක ඔව් ඒක ලිව්වා. ක්ලෝරීන් එක්කම බැඳෙනවා. ඒකත් ලියලා ඉවර කරගමු. මොනවද පුතේ හැදෙන්නේ? Cl2 අණුවක් හැදෙනවා. ක්ලෝරීන් මෙයත් එක්ක බැඳෙනවා. ලැබෙන ව්‍යුහය කියන්න. Cl මුක්ත ඛණ්ඩයක් බැඳෙන්නේ කා සමගද මෙයත් එක්ක නේද? CH2 Cl කියන මුක්ත ඛණ්ඩයත් එක්ක. CH2 Cl2 හැදෙන්නේ. CH2 Cl2 හැදෙනවා. මුක්ත ඛණ්ඩක දෙක හරහා බන්ධනයක් ගොඩ නැගෙනවා. හරි. ඊළඟට ක්ලෝරීන්ට පුළුවන් මෙයත් එක්ක බැඳෙන්න උදව් කරන්න. ක්ලෝරීන් ධන මෙන්න මේ මුක්ත ඛණ්ඩය. කවුද? CH Cl2 ලැබෙන ව්‍යුහය කියන්න CHCl3 ලැබෙනවා. ක්ලෝරීන්ට පුළුවන් මෙයත් එක්ක බැඳෙන්න. දැන් ඔයාලා නිර්මාණශීලී වෙන්න ඕනේ. හරි? CCl3 මුක්ත ඛණ්ඩයක් එක්ක බැඳුනහම CCl4 හැදෙනවා. දැන් ළමෙක් හිතනවා මෙහෙම මෙයයි එකතු වෙන්න පුළුවන් නේ? උදව් කරන්න CH3 මුක්ත ඛණ්ඩයයි CH2 Cl මුක්ත ඛණ්ඩයයි එකතු වෙන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා CH3 CH2 Cl හැදෙනවා. හරි? මෙයාට පුළුවන් මෙයත් එක්ක යන්න. මෙයාට පුළුවන් මේකත් එක්ක බැඳෙන්න නේ? දැන් මේවා මේ විදිහට තව ගොඩක් ප්‍රතික්‍රියා ලියන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ මම අවසානයේ ඇඳපු සෙට් ප්‍රතික්‍රියා මාර්ගයේ ප්‍රතික්‍රියා සෙට් එකම ඔයාලට පේනවා හොඳින් බලන්න මාධ්‍යයෙන් මුක්ත ඛණ්ඩක ඉවත් වෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියා දාමයේ ක්‍රමයෙන් අවසන් වෙනවා. මේ මාධ්‍යයට මුක්ත ඛණ්ඩක එකතු වෙච්ච ප්‍රතික්‍රියා දෙකක් අපිට හම්බ වෙනවා මේ තියෙන්නේ. මෙන්න මේ දෙක තමයි මාධ්‍යයට මුක්ත ඛණ්ඩක එකතු වුනේ. ප්‍රතික්‍රියාව ආරම්භය මේ පියවරෙන් පියවර නේ අලුතෙන් මාධ්‍යයට මුක්ත ඛණ්ඩයක් ජනිත වුණා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියා දාමය අපිට තෝරන්න පුළුවන් ළමයි කවුරු කියලාද? ප්‍රචාරණය වෙනවා. අඛණ්ඩව අලුතෙන් නැවත මුක්ත ඛණ්ඩ මාධ්‍යයට එකතු වෙනවා. අපි මේ ප්‍රතික්‍රියා හඳුන්වනවා දාම ප්‍රචාරණය කියලා. දාම ප්‍රචාරණය. හරි? මුක්ත ඛණ්ඩ මාධ්‍යයට එකතු වෙච්ච පළවෙනි අවස්ථා දෙක අපි ඒක හඳුනා ගන්නවා දාම ආරම්භය. දාම ආරම්භය. හරි? මාධ්‍යයෙන් ප්‍රතික්‍රියා මුක්ත ඛණ්ඩක ටික අයින් වෙනවා. අපි එහෙම ප්‍රතික්‍රියා හඳුනා ගන්නවා පුතේ දාම අවසාන ප්‍රතික්‍රියා කියලා. දාම අවසාන ප්‍රතික්‍රියා. එතකොට මේක ටිකක් අපිට සංකීර්ණයි වගේ පේනවා. විභාගෙදි මේක ඊතල සංක්‍රමණයන් පවා හරියට පරීක්ෂා කරනවා. ඒ නිසා හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඔයා බලන්න මම මෙන්න මෙතන ක්ලෝරීන් මුක්ත ඛණ්ඩක ටික හයිලයිට් කරගෙන යනවා. එයා හැම වෙලාවෙම කරේ මොකක්ද? මේ හයිඩ්‍රජන් ගලව ගන්න එක මේ හයිඩ්‍රජන් ගලව ගන්න එක. එයාගේ වැඩේ තමයි හයිඩ්‍රජන් පරමාණු ගලව ගන්න එක. ඔන්න පොඩි නිගමනයකට ආව අපි. ක්ලෝරීන් මුක්ත ඛණ්ඩකයක් කරන වැඩේ. කාබන් මත මුක්ත ඛණ්ඩයක් තියෙන අවස්ථා ටික බලන්න පුතේ. මේවා හැම වෙලේම කලේ ක්ලෝරීන් අණුවක් ගාවට දුවන එක. බලන්න. මෙයා දිව්වා ක්ලෝරීන් අණුවක් ගාවට ගලව ගත්ත ක්ලෝරීන් එකක්. ක්ලෝරීන් එකක් ගලව ගත්තා. ක්ලෝරීන් එකක් ගලව ගත්තා. ක්ලෝරීන් එකක් ගලව ගත්තා. එහෙනම් මම මේ කළු පාටින් හයිලයිට් කරලා තියෙන කාබන් මත මුක්ත ඛණ්ඩයක්
තියෙනවා නම් එයා කරලා තියෙන ප්‍රධාන කාර්යය තමයි මොකක්ද පුතේ? ක්ලෝරින් අණුවකින් ක්ලෝරින් පරමාණුවක් උකහා ගැනීම. එතකොට මම මේ දැන් විස්තර කළේ ඔයාලා පාඩම් කරලා තියෙන අර ක්ලෝරින් සහ මෙතේන් අතර ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය. මේ යාන්ත්‍රණය නැවත නැවත ලියන්න, මේ පිළිවෙල අධ්‍යයනය කරන්න, ඒවෙන් අවශ්‍ය කරුණු ටික ඔයාලා ගන්න. ප්‍රධාන කොටස් තුනයි: දාම ආරම්භය, දාම ප්‍රචාරණය සහ දාම අවසානයේ විදිහට නේ. ඒ විදිහට ප්‍රධාන අවස්ථා තුනක් අපිට ගන්න පුළුවන් මේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණයේදී. හරි. හොඳයි. එතකොට දුවේ පුතේ මේ ඇල්කේන මේ මුක්තකණ්ඩ යාන්ත්‍රණය, මේ මුක්තකණ්ඩ මගින් සිදුවන යාන්ත්‍රණය, ෆ්‍රී රැඩිකල් මගින් සිදුවන යාන්ත්‍රණය අපේ පාලනයෙන් තොරයි. ඒ නිසා අපි උපකල්පනය කරනවා මේක මේ විදිහට වෙනවා ඇති කියලා. සමහර විට ඒක එහෙම නොවෙන්නත් පුළුවන්. හරි. ඒ නිසා අපි දැනට පිළිගන්න මේ ක්‍රමය තමයි මේ ඔස්සේ ප්‍රතික්‍රියා දාමය සිදු වෙනවායි කියලා. එතකොට දැන් ළමයෙක්ට එන ප්‍රශ්නයක් තමයි අපි මේ වගේ ප්‍රතික්‍රියාවක් ලිව්වොත් මට උදව් කරන්න. ළමයෙක් හිතනවා මෙහෙම ක්ලෝරින් CH4ත් එක්ක ප්‍රතික්‍රියා කරලා ලැබෙන ඵලය විභාගෙදී ඇහුවොත් මම මොකද්ද දෙන උත්තරේ? මේවා ඔක්කොම ලියන්න ඕනිද? ඒ වගේ ගැටලුවක් එනවනේ. ඔව්. මෙහෙමයි. හරි. එතකොට ළමයි මේක මේ දෙන්න සූර්යාලෝකයේදී ක්ලෝරින් පොඩ්ඩක් අඩුවෙන් දාලා හරි CH4 වැඩිපුර දැම්මොත් සිදුවන අවදානම තමයි CH4 වැඩිපුර දැම්මොත් සිදුවන ක්‍රියාවලිය තමයි මෙන්න මේ පළවෙනි ස්ටෙප් එක හැදෙනවා මේ. මෙන්න මෙයාවයි හැදෙන්නේ. CH3Cl හැදිලා නතර වෙනවා. CH3Cl එක්ක HCl හදලා එතනින් ප්‍රතික්‍රියාව ඉවර වෙනවා ඇති කියලා අපි උපකල්පනය කරනවා. මුක්ත කණ්ඩක අඩුවෙන් හැදෙන්නේ ක්ලෝරින් අඩුවෙන් දාලා තියෙන්නේ. මෙයා වැඩිපුර දාලා. එතකොට මෙයාව ගන්න පුළුවන්. එහෙම නැතුව Cl2 වැඩිපුර දාලා ප්‍රතික්‍රියා මාධ්‍යයේ CH4 අඩුවෙන් දැම්මොත් මේ දාමයේ සියල්ලම අවසන් වෙලා මෙන්න මේක අවසාන ඵලයේ විදිහට එන්නත් පුළුවන්. ලැබෙන්නේ CCl4ත් එක්ක HCl. හරි. ඔයාට ඕන නම් මේ ටික එකතු කරලා බලන්න මොකද වෙන්නේ කියලා. දැන් එහෙම හිතන්න. මේ ටික ඔක්කොම එකතු කරන්න බලන්න. මේ CH3 මෙයාට කැපෙනවා. මෙයා මේකට කැපෙනවා නේද? මෙයා මේකට කැපෙනවා. ඔහොම කපාගෙන ගියාම ඉවත් වෙන ටික සියල්ලම අයින් වුණාට පස්සේ ඔයාට පේනවා අපි ගාව ඉතුරු වෙන්නේ මෙන්න මේ මේ පැත්තේ දැන් HCl ඉතුරු වෙනවා. HCl ඉතුරු වෙනවා. CCl4 සහ HCl විතරයි අවසානයේ ඉතුරු වෙන්නේ. එහෙනම් මේ ක්‍රියාදාමයේ අවසාන ඵලය ඇහුවොත් අපි මෙන්න මේ සමීකරණය තමයි ගොනු කරගන්නේ. පැහැදිලිද ළමයි? ඒතොර ඒකෙන් ගන්න ඕනේ විෂය කරුණු ටික ගැන අවබෝධයක් දැන් ඔයාලට එන්න ඕනේ. ඇල්කේන පෙන්වන අපේ සිලබස් එකේ අපිට හමු වන එකම ප්‍රතික්‍රියා යාන්ත්‍රණය. පැහැදිලි? හොඳයි. ඒතොර ඇල්කේන පාඩමේ මෙතනින් ඒගොල්ලන්ගේ ප්‍රතික්‍රියා ටික අවසන් වෙනවා. අවශ්‍ය කරුණු ටික ඔයාලා මේක නැවත නරඹන ගමන්ම ඔයාලට අවශ්‍ය කරුණු ඒ තැන්වල සටහන් කරගන්න. මේක ශීඝ්‍ර පුනරීක්ෂණ වැඩසටහනක් නිසා ඔයාලා එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. හරි? අමතක වෙලා තියෙන විෂය කරුණු ටික නැවත ශීඝ්‍රයෙන් පුනරීක්ෂණය කරගෙන උපරිම ඉලක්කයක් වෙතට යන්න මේවා උදව් කරගන්න. ඔයාලගේ කාලය උපරිම ලෙස ප්‍රයෝජනයට ගන්න.
මේ ක්‍රම භාවිතා කරන්න. හොඳයි. අපි ඊළඟට යනවා පුතේ ඇල්කේන වල ප්‍රතික්‍රියා සාරාංශයකට. දැන් එතකොට ඔයා මගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ. ඇල්කේන වල යාන්ත්‍රණ එකයි තියෙනවා කිව්වේ. කොහොමද ප්‍රතික්‍රියා සාරාංශයක් ගන්න කියලා. කාබනික රසායනයේ මූලික સિદ્ધාන්තයක් තමයි මේ අදාළ සංයෝග හඳුනාගන්නේ කොහොමද කියලා. ඒ සංයෝග හදාගන්නේ කොහොමද කියලා අවබෝධයක් ඔයාට තියෙන්න ඕනේ. හරි. අපිට විෂය නිර්දේශය ඇතුලේ හම්බ වෙනවා පුතේ මේ වගේ ඇල්කේන හදාගන්න පුළුවන් ක්‍රම කිහිපයක්. මම ඔයාට මෙහෙම වෙන් කරගත්තොත් මේ තියෙන්නේ ඇල්කීනයක්. ඇල්කීනයකට හරි අපි H2 වගේ ප්‍රතිකාරකයක් H2 දාලා උත්ප්‍රේරකයක් දැම්මොත් පුතේ නිකල් හරි පැලේඩියම් හරි ප්ලැටිනම් වගේ උත්ප්‍රේරකයක් දැම්මහම අපිට ඇල්කේනයක් ලැබෙනවා. ඒ ලැබෙන තැන් ටික පොඩි අවබෝධයක් ගන්න. මේ තියෙන්නේ ආරම්භක ව්‍යුහය. හරි. මේ ෆයි බන්ධනය කැඩිලා මෙතනට හයිඩ්‍රජන් පරමාණුවක් සහ මෙතනට හයිඩ්‍රජන් පරමාණුවක් එකතු වෙනවා. හැදෙන්නේ ඇල්කේනයක්. අපි මේ ක්‍රියාදාමයට කියනවා උත්ප්‍රේරක හයිඩ්‍රජනීකරණය කියලා. උත්ප්‍රේරක හයිඩ්‍රජනීකරණය. මේ වැඩේම කරනවා දුවේ පුතේ අපිට හම්බ වෙන ඇල්කයින. මම ඇල්කයිනයක් මේ විදිහට තෝරගන්නවා. මේ තියෙන ඇල්කයිනයක්. එයාවත් උත්ප්‍රේරක හයිඩ්‍රජනීකරණය කරන්න හදන්නේ. මේ තියෙන H2 ඩයිහයිඩ්‍රජන්. අපි දානවා උත්ප්‍රේරක විදිහට නිකල් හෝ මේ ඔක්කොම දාන්න අවශ්‍ය නැහැ. කැමති එකක් පැලේඩියම් හෝ ප්ලැටිනම් භාවිතා කරනවා. හරි. අපි ලැබෙන්නේ මොනවද කියලා බලමු. මේ තියෙන්නේ ආරම්භක ව්‍යුහය සැකිල්ල. පුතේ යාගේ එක ෆයි බන්ධනයක් කැඩිලා හයිඩ්‍රජන් අණුවක් දෙපැත්තට යනවා. ඊතුරු ෆයි බන්ධනයක් කැඩිලා හයිඩ්‍රජන් පරමාණු දෙකක් අදාළ කාබන් පරමාණු වලට එකතු වෙනවා. හැදෙන්නේ ඇල්කේනයක්. හරි. අපි තව සංයෝගයක් ගන්නවා. මේ තියෙන්නේ ඔයාලට මතකයි කාබනික රසායනයේදී අපිට හමු වන සංයෝග වර්ගයක්. ඔයාලට මතකයි මේ ඇල්ඩිහයිඩ් කියලානේ. ඇල්ඩිහයිඩ්. අපි ඇල්ඩිහයිඩ් වලට මෙන්න මේ ප්‍රතිකාරක මිශ්‍රණය දානවා. අපි ඒගොල්ලන්ට කියන්නේ සිංක් සංරසය කියලා. සිංක් සහ රසදිය මිශ්‍රණයක් දානවා. හරි. ඊට අමතරව මේකට මම දානවා සාන්ද්‍ර HCl. ඔයාලට පේනවා ඇති මම මේ හයිලයිට් කරලා තියෙන පරමාණුව තමයි මේ පරණ අණුවට එකතු වෙන්නේ. එතකොට මේ රතු පාට හයිඩ්‍රජන් තමයි මේ ව්‍යුහය ඇතුළට එකතු වෙන්න ඕනේ. බලන්න මට උදව් කරන්න මේකෙන් හැදෙන ඇල්කේනයේ ව්‍යුහය විස්තර කරන්න. මෙයාගේ H එකක් තිබුණා. right. මෙන්න මේ කාබන්ට අලුතෙන් හයිඩ්‍රජන් පරමාණු දෙකක් එනවා. එතකොට මේ හයිඩ්‍රජන් පරමාණු ආපු ප්‍රභවය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මේකට DCl දැම්මොත් ඒ කියන්නේ ඩියුටීරියම් ක්ලෝරයිඩ් දැම්මොත් මෙතනට H නෙමෙයි එන්නේ ඩියුටීරියම් DD. අනේ වගේ හිතන්න පුරුදු වෙන්න ඕනේ. මේකට කියනවා ක්ලෙමන්සන් ඔක්සිහරණය කියලා. ඔයාලට මතකයි මේක. ඒකෙනුත් ඇල්කේන හදාගන්න පුළුවන්. මතක් කරන්න පුතේ මේ සංයෝගය කවුද කියලා. කීටෝනයක්. කීටෝන වලටත් ක්ලෙමන්සන් ඔක්සිහරණය කරාම සිංක් සංරසය සමග අපි දානවා ඒකට සාන්ද්‍ර HCl. මම හයිඩ්‍රජන් ප්‍රභවය හයිලයිට් කරගත්තා. සාන්ද්‍ර HCl දැම්මේ. අපි ආරම්භයේ තිබුණ ව්‍යුහය පොඩ්ඩක් ලියාගමු. C1යි CH3 එකයි
මෙතන ද්විත්ව බන්ධන ඔක්සිජන් එක අයින් වෙලා මෙතනට හයිඩ්‍රජන් පරමාණුකුයි මෙතනට හයිඩ්‍රජන් පරමාණුකුයි එකතු වෙනවා. ඒ හයිඩ්‍රජන් ආපු ප්‍රභවය ගැන අවබෝධයක් ඇතිවාට දැන් ඇල්ඩිහයිඩ් සහ කීටෝන ක්ලෙමන්සන් ඔක්සිහරණය කළාම ඇල්කේන ලැබෙනවා. හරි. තව විශේෂ අවස්ථාවක් තියෙනවා. ඔයාලට මතකයි අපි ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ගැන ඉගෙන ගත්තා. මතක් කරන්න පුතේ CH3 CH2 MgCl එහෙම නැත්නම් MgBr. අපි MgBr කියලා ගමු. මේ තියෙන්නේ ප්‍රතික්‍රියාශීලී බව වැඩි ග්‍රීනාඩ් ප්‍රතිකාරකය. ළමයි මෙයාට මොනවා හෝ H+ එකක් ගැටුනොත් ජලය දැම්මහම ඇති. ජල වාෂ්ප ගැටුනහම ඇති. MgBr කොටස අයින් වෙලා එතනට අලුතෙන් H එකක් එනවා. මම මෙතන highlight කරන්නම් මොනවා හෝ H+ ලැබිය හැකි ප්‍රභවයක් කියන කාරණය. CH3 CH2 එකයි අලුතෙන් මෙයාට හයිඩ්‍රජන් පරමාණුවක් එකතු වෙනවා පුතේ. ඇල්කේනයක් හැදෙන්නේ. ඇල්කේන හදාගන්න පුළුවන් ක්‍රම 5ක් මම එළියට ගත්තා. එතකොට මේ ක්‍රම 5 ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. උත්ප්‍රේරක හයිඩ්‍රජනීකරණයෙන් ඇල්කේන හදන්න පුළුවන්. ඇල්කීන සහ ඇල්කයින. ඇල්ඩිහයිඩ් සහ කීටෝන ක්ලෙමන්සන් ඔක්සිහරණයෙන් ඇල්කේන හදාගන්න පුළුවන්. ග්‍රීනාඩ් ප්‍රතිකාරකයකට H+ ප්‍රභවයක් ජලය හෝ තනු කම්ලයක් යෙදුවාම අපිට මේක හදාගන්න පුළුවන්. ඇල්කේන හදාගන්න පුළුවන්. right. එහෙනම් ඇල්කේන නිපදවා ගැනීමට අදාළ ප්‍රධාන ක්‍රියාදාමයන් ටික තමයි අපි විස්තර කරගත්තේ. ඒ ටික අධ්‍යයනය කරන්න. හොඳයි. මේකේ මම ඊළඟට විශේෂ කාරණයකට යනවා. මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ඒක ගැන හොඳ අධ්‍යයනයක් ඔයාලා කරලා තියෙන්න ඕනේ. හේතුව තමයි විභාග පරිවර්තනවලදී ඔයාට මතක ඇති වැඩිපුරම ප්‍රශ්න ප්‍රමාණයක් වැඩිපුරම පරිවර්තන ප්‍රමාණයක් ගොඩනැගෙන්නේ මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකය හරහා. ඒ නිසා මට ඒක විශේෂයි. අපි බලමු ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ ලක්ෂණ මොනවද කියලා. හරි? හොඳයි. මං ග්‍රීනාඩ් ප්‍රතිකාරකය එළියට ගන්නවා. මේ ඉන්නේ අපි හදාගත්ත ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක්. දැන් ඔයාලට එනවා ප්‍රශ්නයක්. වේගයෙන් මතක් කරන්න අපි කොහොමද මේක හදාගත්තේ? හරි? ඔව්. අපි ඒකත් පොඩ්ඩක් විස්තර කරගමු. ඇල්කිල් හේලයිඩයක් අරගෙන CH3 CH2 Br වගේ ඇල්කිල් හේලයිඩයක් අරගෙන එයාට මැග්නීසියම් දාලා නේද? වියලි ඊතරයක් භාවිතා කළොත් වියලි ඊතර. දැන් පොඩි අවුලක් තියෙනවා. ඇයි මේ වියලි තත්ත්ව දාන්නේ? අපි කලින් කිව්වා ජලයේ එක්කවත් මෙයාට ඉන්න බෑ. ටක් ගාලා මේක ගැලවිලා ගිහිල්ලා ජලයේ තියෙන හයිඩ්‍රජන් එකක් මෙතෙන්ට එනවා. ඇල්කේනය හදනවා. ඒ නිසා වියලි තත්ත්ව භාවිතා කරන්න ඕනේ. පුතේ මේක ප්‍රබල නියුක්ලියෝෆයිලයක්. අන්න අලුත් වචනයක්. නියුක්ලියෝෆයිලයක්. නියුක්ලියෝෆයිලයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි ස්ථානයක්. හරි? ඔයාලගේ විෂය නිර්දේශයේදී මේ නියුක්ලියෝෆයිලයට කියන තව නමක් තමයි න්‍යෂ්ටිකාමී ප්‍රතිකාරකයක්. නියුක්ලියෝෆයිලයට න්‍යෂ්ටිකාමී ප්‍රතිකාරකයක් කියලා කියනවා. හොඳයි. මෙයාට ඉන්න බැරි තැන් ටිකක් තියෙනවා පුතේ. බලන්න මේ සංයෝගය ඔයා දන්නවා. ඇල්ඩිහයිඩයක්. හරි? මේ සංයෝගයත් ඔයා දන්නවා. කාබොනිල් සංයෝගවල කීටෝනයක්. හරි. මෙන්න මේ සංයෝගයත් ඔයා දන්නවා. COCl එකක්. අම්ල හේලයිඩයක්. බලන්න පුතේ මේ කවුරුද කියලා? CH3 C ද්විත්ව බන්ධන O1යි O මොකක් හරි කාණ්ඩයක් C2H5 ගමු. එස්ටරයක්.
හරි. මම පොඩි අධ්‍යයනයක් කරනවා මේකේ. මෙන්න මේ ද්‍රවීයතාවය නිසා පුතේ මේ ද්‍රවීයතාවය නිසා මේ කාබන් මත ඉලෙක්ට්‍රෝන අඩුවක් පේන්න තියෙනවා. කුඩා ධන ආරෝපණයක්. මෙයාගෙත් එහෙමයි. ඔක්සිජන් වඩා විද්‍යුත් ඍණයි. ඒ නිසා මේ බන්ධන ඉලෙක්ට්‍රෝන මෙහෙට ඇදෙනවා. හරි? මෙයා මත කුඩා ධන ආරෝපණයක් ඉලෙක්ට්‍රෝන ගුණ ස්වභාවයක් තියෙනවා මෙතන. මෙයාගෙත් එහෙමයි. ඔයාලට පේනවා මේ ක්‍රියාවලිය නිසා මේ කාබන් මත ඉලෙක්ට්‍රෝන අඩුවක් තියෙනවා. මේ එස්ටරේ කාබොනිල් කාබන්ටත් එහෙමමයි. මේ ඉලෙක්ට්‍රෝන ආචරණය නිසා මෙයා මත කුඩා ධන ආරෝපණයක් තියෙනවා. ඇල්ඩිහයිඩ්, කීටෝන, අම්ල හේලයිඩ්, එස්ටර වල තියෙන කාබොනිල් කාබන් කේන්ද්‍රවල ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩුයි. ළමයි මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක කාබන් සහ ලෝහය අතර තියෙන ඉලෙක්ට්‍රෝන දෙක මේ කාබනික කේන්ද්‍රය ක්‍රියා කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ ප්‍රතික්‍රියා. මේ කේන්ද්‍ර සමග ප්‍රතික්‍රියා කරලා මේ කේන්ද්‍ර සමග ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ආරක්ෂිතව තියාගන්න ඕමනා නම් ඇල්ඩිහයිඩ් එක්ක තියන්න බෑ. කීටෝන එක්ක තියන්න බෑ. අම්ල හේලයිඩ් එක්ක සහ එස්ටර් එක්ක තියන්න බෑ. ඇයි? එහෙම හිටියොත් ඒගොල්ලොත් එක්ක ග්‍රීනාඩ් ප්‍රතිකාරකය මෙයා හැසිරෙනවා කවුරු විදිහටද ළමයි? ඔව් නියුක්ලියෝෆයිලයක් ලෙස හැසිරෙනවා. බලන්න මේගොල්ලෝ හැසිරෙනවා නියුක්ලියෝෆයිලයක් ලෙස. නියුක්ලියෝෆයිලයක් ලෙස හැසිරෙනවා. මෙයා ප්‍රබල නියුක්ලියෝෆයිලයක්. අන්න ඒ නිසා අපි ඊතර මාධ්‍ය ඇතුළට මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ගොනු කරලා තියාගන්නවා. ඇයි? වෙනත් කාබනික සංයෝගයක ගැටුනොත් මෙයාට පැවැත්මක් නැහැ. එයාගේ අනිත් ලක්ෂණය මේක ප්‍රබල භාෂ්මයක්. මේක ප්‍රබල භාෂ්මයක්. කවුද? මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකය. එයාට H+ නිදහස් කරන ඕනෙම ප්‍රභේදයක් එක්ක මම මෙහෙම සංයෝග කීපයක් හඳුනාගත්තා පුතේ. බලන්න. අපි කාබනික රසායනයේදී ඉගෙන ගන්නවා මෙන්න මේ අග්‍රස්ත ඇල්කයින කියලා ඉදිරියේදී මේක පොඩ්ඩක් ආම්ලිකයි. CH3 C2H5OH වගේ ඇල්කොහොල මේ H එක ආම්ලිකයි. ජලය එයාගේ හයිඩ්‍රජන්. ඊට පස්සේ අපි ගත්තොත් පීනෝල අපිට හමුවන දුබල අම්ල. හරි? පුතේ කාබොනික් අම්ල H2CO3 ඇසිටික් අම්ලයේ තියෙන ආම්ලික හයිඩ්‍රජන් මේ ඉන්නේ මේ ජලයේ. හරි? HF වගේ දුබල අම්ල මේ තනුක HCl වගේ වෑන් ගොඩ නැගෙන H+ මේ කිසිම කෙනෙක් එක්ක මෙයාට ඉන්න බෑ. මොකක්ද වෙන්නේ? එයා භාෂ්මයක් ලෙස මේගොල්ලන්ගෙන් හයිඩ්‍රජන් පරමාණු ගන්නවා. එතකොට ළමයි මේ සංයෝගයෙන් හැදෙන්නේ මොකක්ද? මට උදව් කරන්න. මේ MgBr කොටස පන්නලා CH3 CH2 එකයි අලුතෙන් සම්බන්ධ කරගන්නවා. මම මේ හයිලයිට් කරලා තියෙන සංයෝග වලින් ලැබිය හැකි හයිඩ්‍රජන් පරමාණුව මේ ඇල්කේනය හැදුවේ. අන්න H+ එකක් ගන්නවා කියන්නේ භාෂ්මයක්. භාෂ්මයක ලාක්ෂණික ක්‍රියාව ප්‍රෝටෝනයක් ලබා ගැනීම. මෙයා ජලයෙන් පවා ප්‍රෝටෝනයක් ගන්නවා. ජලය කියන්නේ ආම්ලිකතාවය ඉතා අඩු සංයෝගයක්. අග්‍රස්ත ඇල්කයින කියලා කියන්නේත් මේ හයිඩ්‍රජන් වල ආම්ලිකතාවය ජලයටත් වඩා අඩුයි. ඒගොල්ලන්ගෙන් පවා H+ ගන්න පුළුවන් තරම් මෙයා ප්‍රබල භාෂ්මයක්. ඔන්න ග්‍රීනාඩ් ප්‍රතිකාරකය වියලි තත්ත්වය යටතේ තියන්න හේතුව පැහැදිලි. එයාට ජල වාෂ්පයකවත් ඉන්න බෑ. ඇයි? අධික ලෙස ප්‍රතික්‍රියාශීලී වෙලා
මේ කියන අනුරූප ඇල්කේනය හදා ගන්නවා. ඒ නිසා ග්‍රීනාඩ් ප්‍රතිකාරකය හදා ගන්න තැනක සැලකිලිමත් වෙන්න ඕනේ. මේවැනි සංයෝග ඒ මාධ්‍ය ඇතුලේ තියෙන්න බෑ. තිබ්බොත් ග්‍රීනාඩ් ප්‍රතිකාරකයට ඉන්න බෑ. එහෙම නියුක්ලියෝෆයිලයක් ලෙස ක්‍රියා කරන්න පුළුවන් කේන්ද්‍ර හතරකුත් අපි හඳුනාගත්තා. මොනවද පුතේ? ඇල්ඩිහයිඩ්, කීටෝන, අම්ල හේලයිඩ් සහ එස්ටර. එහෙනම් පළවෙනි පාඩමේ කියන්නේ ඇල්කේන වලදී ඇල්කේන නිපදවා ගැනීමේදී අපිට ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ උදව් වුණා. ඒ ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ තියෙන විශේෂ ලක්ෂණ ටිකක් තමයි අපි ඔය එළියට ගත්තේ. පැහැදිලි. දැන් ඔයාට ඇල්කේන ගැන හොඳ අවබෝධයක් තියෙනවා. හරි. අපි ඊළඟට බලමු ඇල්කීන කොහොමද හැසිරෙන්නේ? අපි තොර ඇල්කේන වල සියලුම ප්‍රතික්‍රියා සාකච්ඡා කරා. අතිරේකව විශේෂ කරුණුත් පොඩ්ඩක් වැඩිපුර අධ්‍යයනය කළා. හොඳයි. අපි මෙතනින් පස්සේ ඇල්කීන ගැන අධ්‍යයනය කරන්න යමු. ඇල්කීන කියලා කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය විතරයි එයා සතුව තියෙන්නේ. පුතේ ඒගොල්ලන්ගේ පොදු අණුක සූත්‍රයේ විදිහට අපි සලකන්නේ කාබන් පරමාණු සංඛ්‍යාව වගේ දෙගුණයක් තියෙන්න ඕනේ හයිඩ්‍රජන් පරමාණු 2n. ඒ කියන්නේ C2යි නම් H4යි, C3යි නම් H6යි. ඊළඟ ඇල්කීනේ අණුක සූත්‍රය C4යි H8යි. ඔයාලට ඒකෙත් විශේෂ තැනක් පේනවා. මොකක්ද ළමයි? මේ සදෘශ්‍ය ශ්‍රේණියේ මේ දෙන්නෙක් අතර වෙනස CH2 කාණ්ඩයක් නේ. CH2 කාණ්ඩය බැගින් පල්ලෙහාට වැඩි වෙනවා. හරි. එතකොට අර ඇල්කේන වගේම මේගොල්ලන්ගේ භෞතික ගුණ ගත්තහම සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ ද්‍රවාංක තාපාංක අර කලින් කතා කරපු ඇල්කේන වලට ආසන්න අගයක් ගන්න. මේ සදෘශ්‍ය ශ්‍රේණියේ පහළට යන්න ඒගොල්ලන්ගේ සාපේක්ෂාංක ස්කන්ධය වැඩි වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ ද්‍රවාංක තාපාංකත් දල වශයෙන් වැඩි වෙන්න පුළුවන්. හරි. මේගොල්ලන්ගේ රසායනික ප්‍රතික්‍රියා සැලකුවහම ඒගොල්ලන්ගේ බන්ධන ස්වභාවය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ පුතේ. ඒගොල්ලන්ගේ ඇල්කීනයක් කියලා කියන්නේ කාබන් කාබන් අතර ද්විත්ව බන්ධනයක් පවතින අවස්ථාවක්. කාබන් කාබන් අතර ද්විත්ව බන්ධන තියෙනවා. මේ දෙන්න අතර ඉලෙක්ට්‍රෝන ඝනත්වය සාපේක්ෂව වැඩි. ඒ නිසා මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ අඩු ප්‍රභේද එක්ක ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ අඩු ප්‍රභේද වලට අපි නමක් කියනවා පුතේ. කවුද? ඉලෙක්ට්‍රෝෆයිල. අලුත් විෂය නිර්දේශයකට තව නමක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන කාමී ප්‍රභේද. එනම් සියල්ලම දැනගත යුතුයි. ඉලෙක්ට්‍රෝන කාමී ප්‍රභේද. ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන වලට කැමති. හරි. ඔව්. ඉලෙක්ට්‍රෝෆයිල එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු තැන් එක්ක මේ කේන්ද්‍රය ප්‍රතික්‍රියා කරනවා. මොකද ඇල්කීන වල මේ කාබන් කාබන් ද්විත්ව බන්ධනය දෙපස ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වීම නිසා. ඒ නිසා අපි කියනවා මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියා පෙන්වුම් කරනවා කියලා අපි ඉගෙන ගත්තා. ඒ වගේම මේගොල්ලෝ ඇල්කීන ඔක්සිහරණ සහ ඔක්සිහරණ ප්‍රතික්‍රියාත් පෙන්වුම් කරනවා. හොඳයි. ඒකේ යටතේ විෂය නිර්දේශයේ අපි ඉගෙන ගන්න ඕනේ හයිඩ්‍රජන් හේලයිඩ් ආකලනයක්. ඒකේ යාන්ත්‍රණය දැන ගැනීම අවශ්‍යයි පුතේ. හරි. හයිඩ්‍රජන් හේලයිඩ් ආකලනයේ යාන්ත්‍රණය දැනගන්න ඕනේ. හයිඩ්‍රජන් හේලයිඩ් කිව්වහම ඔයාලට මතක් වෙනවා HBr මේ වැඩේට ගන්න පුළුවන්, HCl මේ වැඩේට ගන්න පුළුවන්, ඒ වගේම HI
මේ වැඩේට ගන්න පුළුවන්. බන්ධන දිග වැඩි නිසා දුවේ පුතේ මේ කියන HI වල ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි. වඩා සාර්ථකයි HI ගන්න පුළුවන් නම්. හොඳයි. මම මේකේ යාන්ත්‍රණය විස්තර කරන්නයි යන්නේ. යාන්ත්‍රණය ගැන වැඩි අවධානයක් යොදමු. හරි. CH3C මේ කාබන් මත ෆයි බන්ධනයක් තියෙනවා මේ විදිහට. හයිඩ්‍රජන් ඉන්නවා. මම ඒක CH2 කියලාම ලියන්න. පුතේ මෙතන CH එකක් තියෙනවා. right. මෙතන ද්විත්ව බන්ධනයක් තියෙනවා. මෙතන CH2 එකයි. හරි. දැන් ඔය HBr අණුව සැලකුවාම ඔයා දන්නවා බලන්න මේ බන්ධනය ද්‍රවීයයි. බ්‍රෝමීන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි නිසා ඔයාට මේකට කැමති ප්‍රභේදයක් භාවිතා කරන්න පුළුවන්. හරි. බලන්න. මෙයා මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩුවක් සහ මේ බ්‍රෝමීන් විද්‍යුත් ඍණ නිසා මෙයා මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි ස්වභාවයක් අපිට පේන්න තියෙනවා. හරි. ඇතරම් පුතේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු හයිඩ්‍රජන් එක්ක තමයි මේ ෆයි බන්ධනය ප්‍රතික්‍රියා කරන්න පෙළඹෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි තැනක ඉඳන් අඩු තැනකට හිස යන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන අඩු තැනක ඉඳන් වැඩි තැනකට යන්නේ නැහැ. හැම වෙලේම යන්න ඕනේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි තැනක සිට අඩු තැනකට. දැන් ගැටලුවක් මොනවද පුතේ හැදෙන්නේ? right. අපි බලමු හැදෙන්න පුළුවන් දේවල්. මෙතන ඉන්නවා CH3 ඒක හරි. මෙතන ඉන්නවා මම මේකේ පොඩි අපිට ගැටලුවක් එයි කියලා හිතලා මේ කාබන් අංක 1 සහ මේ කාබන් අංක 2 කියලා සංකේතවත් කරා. හරි. අපි හිතමු මේ ඉන්නේ දෙවෙනි කාබන්. පුතේ මේ ෆයි බන්ධනය කැඩෙනවා. මෙන්න CH2 right. ෆයි බන්ධනය කැඩිලා මේ ෆයි බන්ධනය පාවිච්චි කරලා මේ හයිඩ්‍රජන් එකතු කරගන්නවා දෙවෙනි කාබන්ට. හොඳට බලන්න. දෙවෙනි කාබන්ට හයිඩ්‍රජන් එකතු කරගන්නවා. දැන් පොඩි ගැටලුවක්. මොකක්ද ගැටලුව පුතේ? මේ කාබන්ට ඉලෙක්ට්‍රෝන අඩුයි. ඒ නිසා එයා මත ගොඩ නැගෙනවා ධන ආරෝපණයක්. එයා මත ධන එකක් ගොඩ නැගෙනවා. ධන ආරෝපණයක් ගොඩ නැගෙනවා. ඒ වගේම මේ හයිඩ්‍රජන් මෙයා ගත්තාම මේ බන්ධන ඉලෙක්ට්‍රෝන දෙක සම්පූර්ණයෙන්ම බ්‍රෝමීන් මතට යනවා. ඒ නිසා බ්‍රෝමීන් මගින් ගොඩ නැගෙනවා පුතේ Br-1. Br-1. අපි ඍණ එකක් කියලා දාමු යාට. right. දැන් මං ගාව ඉන්න ව්‍යුහය පොඩ්ඩක් අධ්‍යයනය කරමු. CH3 CH1 මම ওই විදිහටම ලියා ගන්නවා. CH2 එකයි නේද? මෙතන ධන ආරෝපණය තිබුණා. මෙයාට අලුතෙන් හයිඩ්‍රජන් පරමාණුවක් සම්බන්ධ වෙලා තිබුණේ. හරි. මාධ්‍ය ඇතුලේ Br-1කුත් තියෙනවා. හොඳයි. දැන් බලන්න මේ Br-1කින් වෙන වැඩේ තමයි පුතේ මේ ධනාරෝපිත ප්‍රභේදයේ කාබන්ට පහර දෙනවා. කාබන් එක්ක සම්බන්ධ වෙනවා. වැඩි තැන ඉඳන් අඩු තැනට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. right. මට උදව් කරන්න ලැබෙන ඵලය කියන්න CH3 CH1 හරි. මෙතන CH2 එකයි. හොඳයි. ඔයා බලන්න හොඳට මේ හයිඩ්‍රජන් පරමාණුව මෙන්න මෙතනට සම්බන්ධ වුණේ. පුතේ මෙතනට සම්බන්ධ වුණේ Br පරමාණුව නේද? Br පරමාණුව. එතකොට හයිඩ්‍රජන් පරමාණුව සම්බන්ධ වුණේ දෙවෙනි කාබන්ට. Br පරමාණුව සම්බන්ධ වුණේ පළවෙනි කාබන්ට. පුතේ මෙන්න මේ කාබන් මත ධනාරෝපණයක් තියෙන ප්‍රභේදයට අපි විශේෂ නමක් කියනවා. මොකක්ද පුතේ? කාබෝ කැටයනයක් කියලා.
කාබෝකැටායන. කාබෝකැටායන. ඔය ධනාරෝපිත කාබෝකැටායනයට ධනාරෝපිත කාබන්ට ඇල්කිල් කාණ්ඩ එකක් විතරක් සම්බන්ධ නිසා ඔයාට මතකයි අපි ඒක හඳුනා දුන්න කවුරු කියලාද? ප්‍රාථමික කාබෝකැටායනයක් කියලා. එතකොට මේ සංයෝගයේ ප්‍රාථමික කාබෝකැටායනයක්. හරි? හොඳයි. ළමෙක් හිතනවා නෑ එහෙම නෙමෙයි. එහෙම වෙන්නේ නෑ. බලන්න එයා හිතන විදිහ. CH3 CH1 ද්විත්ව බන්ධනයක් CH2. අපි අර අංක 1 සහ අංක 2 විදිහට ගත්ත කාබන් පරමාණු දෙකක් නම් කරගත්තා. දැන් මෙතන HBr අණුව ඉන්නවා. හරි. ඔයා දන්නවා හයිඩ්‍රජන් මත කුඩා ධන ආරෝපණයක්, මෙයා මත කුඩා ඍණ ආරෝපණයක් තියෙනවා. දැන් මට උදව් කරන්න ඉලෙක්ට්‍රෝන යන්න ඕනේ කොහොමද පුතේ? වැඩි තැනක ඉඳන් අඩු තැනකට ඒවැ වෙනසක් නැහැ. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන දෙක බ්‍රෝමීන් මතට යනවා. ඊතල නිවැරදිව දාන්න. ළමයි විභාගෙදි කරන වැඩක් තමයි මේවා මේ මගට දානවා. කවුරු හරි දැනගනී කියලා. ඔහොම දාලා පෙන්නනවා. එහෙම බෑ ඒවා යන තැන් නිවැරදිව පෙන්වන්න. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන දෙක හයිඩ්‍රජන් පරමාණුවටයි යන්නේ. ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු තැනට. හරි. දැන් උදව් කරන්න. CH3 හිටියා. CH1 CH2 එකයි. හරි. කලින් ළමයා හිතුවේ හයිඩ්‍රජන් එක මෙතනට බැඳෙනවා කියලා. දැන් මෙයා දෙවෙනි කාබන්ට බැඳුණා කියලා. මෙයා හිතනෝ නෑ එහෙම නෙමෙයි මේ හයිඩ්‍රජන් බැඳෙන්න ඕනේ පළවෙනි කාබන්ට. මෙන්න හයිඩ්‍රජන්. දැන් මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන දෙක මේ වැඩේට භාවිතා වෙච්ච නිසා මේ කාබන් මත ධන ආරෝපණයක් පුතේ. මාධ්‍ය ඇතුලේ Br- එකකුත් හැදෙනවා මේ. මෙයාගෙන් Br- එකක් හැදෙනවා. කාබන් මත ධන ආරෝපණයක් කාබෝකැටායනයක්. මං හරි නේද? කාබෝකැටායනයක්. එහෙම කියලා මදි. ධනාරෝපිත කාබන්ට ඇල්කිල් කාණ්ඩ දෙකයි මේ. ඇල්කිල් කාණ්ඩ දෙකයි. ඒ නිසා එයා ද්විතීක කාබෝකැටායනයක්. ද්විතීක කාබෝකැටායනයක්. එයා දකිනවා මෙහෙම ඊළඟ පියවරේදී මොකක්ද වෙන්න පුළුවන්? CH1 මෙයා මත ධන තියෙනවා. මෙතන CH2 එකයි. මාධ්‍ය ඇතුලේ Br- එක ඉන්නවා. ඉලෙක්ට්‍රෝන වැඩි තැනක ඉඳන් ඉලෙක්ට්‍රෝන අඩු මේ ධනාරෝපිත කාබෝකැටායනයට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ලැබෙන ඵලය කියන්න පුතේ CH3 CH1 CH2 එකයි. අලුතෙන් වෙච්ච දේවල් මෙතනට හයිඩ්‍රජන් බැඳිලා හිටියේ. මෙතනට දැන් Br බැඳෙනවා. හරි නේද? HBr බැඳුණා. දැන් ඔය විදිහටත් ළමයෙක්ට හිතන්න පුළුවන්. 1 2. දැන් මට තියෙන ප්‍රශ්නේ මේකෙන් කොයිකද හරි? කොයි ළමයා හිතන විදියද හරි? නැත්තම් දෙන්නම හරිද? අපි පොඩ්ඩක් තර්ක කරමු. ඔව්. මේ විදිහට වෙන්නත් පුළුවන්, මේ විදිහට වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපේ අධ්‍යයනවලදී ඉගෙනගෙන පරීක්ෂාවලදී අරගෙන තියෙනවා සාමාන්‍යයෙන් මේකේ ඵලය 96ක් විතර ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ මේක තමයි ප්‍රධාන ඵලය. ප්‍රධාන ඵලය. එහෙනම් දල වශයෙන් මේක 4ක් විතර ලැබෙනවා කියලා කියනවා. එහෙනම් ඒ අංශු මාත්‍ර ඵලය අපි සුළුතර ඵලය කියලා ලියමු. සුළුතර ඵලය. දැන් මට තියෙන ප්‍රශ්නේ ඇයි මෙයා ප්‍රධාන ඵලය උනේ? ඔව් ඒකට හේතුව තමයි පුතේ මේ මාධ්‍ය මේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණයේදී හැදෙනවා අතරමැදියක්. මේ තියෙන්නේ අතරමැදිය.
මේකෙදි හදනවා ප්‍රාථමික කාබෝකැටායනයක් මේකෙදි හදනවා ද්විතීයික කාබෝකැටායනයක්. සාමාන්‍යයෙන් අපි දන්නවා ද්විතීයික කාබෝකැටායන සාපේක්ෂ විස්ථායීතාවයෙන් වැඩි නිසා අන්න මේ මාර්ගය වැඩිපුර තෝරගන්නවා. විභාගෙදි මෙහෙම ඊතල පාට කරන්න ඕනේ. තේරුම් ගන්න මේ අතරමැදිය සාපේක්ෂ විස්ථායී හින්දා වැඩි ප්‍රමාණයක් ප්‍රතික්‍රියාව සිදු කරන්න මේ යාන්ත්‍රණය ඔස්සේ. මේක නිකන් අඩුවෙන් වෙන්නේ මේ හේතුව මේ අතරමැදියේ ස්ථායීතාව සාපේක්ෂව අඩුයි. ඒ නිසා මේක සුළුතර ඵලය වෙලා මේක ප්‍රධාන ඵලය වුණා. මේ මෙතඩ් එක අපිට කෙටියෙන් මතක තියාගන්න ක්‍රමයක් යම් විද්‍යාඥයෙක් හොයලා දෙනවා. ඒ නියමයට අපි කියනවා මාකෝනිකොෆ් නියමය. මාකෝනිකොෆ් නියමය. මාකෝනිකොෆ් නියමය. ඒකෙන් අපි මතක තියාගෙන ඉන්නවා ඇල්කීනයේ කාබන් පරමාණු දෙකෙන් හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව වැඩි කාබන්ට හයිඩ්‍රජන් බැඳෙන්න ඕනේ කියලා මේ. එහෙමනේ වෙලා තියෙන්නේ. පළවෙනි කාබන් වල හයිඩ්‍රජන් වැඩි එයාට හයිඩ්‍රජන් එක බැඳෙන. අනිත් එක්කෙනාට හැලජන එන්න ඕනේ කියලා. විභාගෙදි මේක 96ක් ලැබෙන්නේ ඇයි කියලා ඇහුවොත් මාකෝනිකොෆ් කියපු හින්දා කියලා ලියලා හරියන්නේ නැහැ. එයා කියපු හින්දා නෙමෙයි හැදුනේ. මොකක් නිසාද හැදුනේ? මේ කාබෝකැටායනේ මේ යාන්ත්‍රණ අධ්‍යයනය කරද්දී මෙයා ලැබෙන්නේ සාපේක්ෂව වඩා ස්ථායීතාවයෙන් වැඩි කාබෝකැටායනයක් කරහා අතරමැදි අයනයක් කරහා ප්‍රතික්‍රියාව සිදුවන නිසා ඒ ලැබෙන ඵලය කෙටියෙන් ගන්න ක්‍රමයක් තමයි මාකෝනිකොෆ් කිව්වේ. විභාගෙදි මේක 96ක් ලැබෙන්නේ ඇයි කියලා ප්‍රශ්න කළොත් අපි මේ යාන්ත්‍රණ දෙක ලියන්න ඕනේ. ලියලා කියන්න ඕනේ මේක ප්‍රාථමික කාබෝකැටායනයක්. මේක ද්විතීයික කාබෝකැටායනයක්. මේකගේ ස්ථායීතාව සාපේක්ෂව වැඩි කියලා. ඔන්න ඇල්කීන වලදී අපිට හම්බ වෙච්ච පළවෙනි යාන්ත්‍රණය. ඒක ගැන හොඳ අධ්‍යයනයක් දැන් වාට තියෙනවා. හයිඩ්‍රජන් හෙලයිඩ් ආකලනය. එතකොට මෙතන HCl නේද? HI ඕන එකක් දාගන්න පුළුවන්. මෙතනට කැමති ඇල්කීනයක් භාවිතා කරන්න පුළුවන්. හරි. ඔයාලට දිරේ දිස්සෙනවා දැන් මේ මාකෝනිකොෆ් නියමය. එතකොට ඒක නිසා නෙමෙයි ප්‍රධාන ඵලය ලැබෙන්නේ. මේ ලැබෙන ප්‍රධාන ඵලය කෙටියෙන් ගන්න ක්‍රමයක් තමයි මාකෝනිකොෆ් කිව්වේ. ඒ අවබෝධය තියාගන්න අහන දෙයට නිවැරදිව විභාගෙදී උත්තර ලියන්න. හරි. හොඳයි. ඊට අමතරව පුතේ මේ ක්‍රියාදාමය හරි. දැන් අපි ඒක යාන්ත්‍රණය හොඳින් අධ්‍යයනය කරා. අපි මෙහෙම ගමු මේ මට මේක එක දෙයක් කියන්න බැරි වුණා. මේක දාන්නේ පුතේ ජලය රහිත මාධ්‍යවල. මම මෙතනම ලියන්නම්. මේකට දාන්න ඕනේ ජලය රහිත මාධ්‍ය. ජලය රහිත මාධ්‍ය. ඇයි ජලය දැම්මේ නැත්තේ? ඔන්න දැන් මට ප්‍රශ්නයක් එනවා. ඇයි ජලය දැම්මේ නැත්තේ කියලා. මෙන්න ජලය. මෙන්න මේකගේ එක සැර දෙක. දැන් ඔයාලට පේන්න ඕනේ මේ ධන ආරෝපණයක් මේ කේන්ද්‍රයත් එක්ක ප්‍රතික්‍රියා කරයි. මෙයා අඩුයිනේ මාධ්‍යයේ ඕනෙම තැනක ප්‍රමාණය වැඩි කෙනා තමයි තරඟයෙන් දිනන්නේ. දැන් මේ ධන කේන්ද්‍රයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න තරඟයක් බ්‍රෝමයිඩ් එක ජලයක් ඉන්නවා. තරඟයෙන් දිනන්නේ හැකියාව වැඩි කෙනා සහ ඉන්න සාන්ද්‍රණය වැඩි කෙනා. ජලීය මාධ්‍යයක් වුවහම ජලය වැඩි. එතකොට වෙනත් අතුරු ඵලයක් ලැබෙන්න පුළුවන්. මේ කේන්ද්‍රයත් එක්ක ප්‍රතික්‍රියා කරයි ජලය. ඒ නිසා ජලීය මාධ්‍ය අනිවාර්යෙන් ඉවත් කළ යුතුයි. ඉවත් කරේ නැත්නම් අපිට වෙනත් අතුරු ඵල ලැබෙන්න පුළුවන්.
යාන්ත්‍රණය ලිව්වහම ඇල්කොහොලයක් ලැබෙනවා ජලය තිබ්බොත් අතුරු ඵලයක් විදිහට. ඒ වගේ ප්‍රශ්න තාම විභාගෙදී අහලා නැහැ අලුත් විෂය නිර්දේශයේ highlight වෙන්න ඕනේ තැනක් හොඳේ. ඇයි ජලය රහිත මාධ්‍ය භාවිතා කරන්නේ කියලා. හරි. අපි ඊළඟට බලමු මේ ඇල්කීන දක්වන ප්‍රතික්‍රියා ටික තව මේකේ ඉගෙන ගන්න යාන්ත්‍රණ එකක් තියෙනවා අපි ඒකත් අධ්‍යයනය කරමු. හරි.